හරි අපි දැන් එන්නේ මේ ගානෙම ඊළඟ පාර්ට් එකට. දෙවෙනි එක. Determine the value of ආලෝක PLC. හරිද? value එක තමයි දැන් හොයන්න තියෙන්නේ. අපි දැන් free cash flow to the firm හෙව්වා. මොකද free cash flow to the firm කියලා කියන්නේ? ලබන අවුරුද්දේ forecasted information base කරගෙන ලබන අවුරුද්දේ free cash flow අපි හෙව්වා. free cash flow 1 කියන එක FCFF1. දැන් value එක හොයන ෆෝමියුලා එක මොකක්ද? අපි කිව්වා enterprise එක value එක හොයන ෆෝමියුලා එක මොකක්ද? අපි free cash flow to the firm 1 ගන්නවා constant growth rate එකක් කියලා උපකල්පනය කරලා බෙදීම weighted average cost of capital minus growth rate. ඔහොමනේ අපි කිව්වේ නේද? අපි කිව්වේ free cash flow to the firm 1 කියන්නේ ලබන අවුරුද්දේ free cash flow එක ගත්තා. ඊට පස්සේ මොකද කරනවා කිව්වේ? බෙදනවා WACC minus growth rate. ඔහොම තමයි value එක ගන්න. ඔය information තුන තියෙනවා නම් අපිට ගන්න පුළුවන් value එක කිසි අවුලක් නැහැ. හරිනේ. හැබැයි ගාන එච්චර සරල කරලා දීලා නැහැ. හරිනේ. free cash flow to the firm අපි හොයාගත්තා. ඒක එච්චර අවුලක් උන්නේ නැහැ නේද? හරි. හැබැයි weighted average cost of capital or growth rate ගාන දීලා තියනවාද? බලන්න. ඕන ආපහු කියවලා බලන්න. weighted average cost of capital or growth rate ගානේ කොහෙවත් explicitly කියලා තියනවද? ආ ගාන කියවලා බැලුවා කොහෙවත් ඒක හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් දීලා නැහැ. ඉතින් දීලා නැහැ කියලා කියන අපි උපකල්පනය එහෙනම් growth rate එකක් නැහැ. grow වෙන්නේ නැහැ. එහෙම උපකල්පනය කරනවද? එහෙම කියන්න බෑ අපිට. ඒක කරන් හොයලා බලන්න ඕනේ. තියනවද නැද්ද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඊට weighted average cost of capital නැහැ. එහෙනම් weighted average cost of capital නැහැ. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. නේද? හොයලා බලන්න ඕනේ. හරි. අපි බලමු. කොහොමද growth rate හොයන්නේ? මේකට උවමනා වෙනවා අපි අර කලින් දැනගත් දැනුම. අපි කලින් ඉගෙන ගත්තනේ. එක සමීකරණ අපි මේ free cash flow lesson එක පටන් ගන්න කලින් මේකේ computations ඔය free cash flow කියන විදිහේ සමීකරණ කතා කරන්න කලින් අර recap එකක් කරේ අපි කලින් දේවල් growth rate ROIC base කරන net investment වෙන නම් නම් ඒව කරේ. අන්න ඒව පොඩ්ඩක් මතක් කරගන්න වෙනවා. හරි. දැන් growth rate එක අපිට හොයාගන්න ඕනේ. පළවෙනි එක growth rate. growth rate ඇතුළත් වෙන සමීකරණයක් මතකද? growth rate ඇතුළත් වෙන සමීකරණයක්. මොකක්ද? ඔයාලට මතකද? අපි කතා කරලා investment rate කියලා එකක්. IR investment rate. investment rate එක ගත්තේ කොහොමද? අපි කො investment rate ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක මොකක්ද? එක්ක පුළුවන් net investment එක. බෙදනවා no plat වලින්. no plat ඒ කියන්නේ earnings වලින් කොච්චරක් අපි invest කරාද කියන එක. දැන් investment rate සමානයි net investment බෙදීම no plat. no plat වලින් කොච්චරක් invest කරාද කියන එක. ඒ විදිහට ගන්නත් පුළුවන් investment rate. තව විදියක් කිව්ව කොහොමද? investment rate සමානයි G බෙදීම ROIC. investment rate සමානයි GOROIC. growth rate බෙදීම ROIC. හරි. ඔය දෙකෙන් ඔය දෙවෙනි එකට පොඩ්ඩක් එන්නකෝ. G බෙදීම ROIC කියන එකට. investment rate සමානයි GOROIC. එතකොට ඔය සමීකරණේ අපි ROIC දන්නවනම් IR investment rate දන්නවනම් growth rate හොයන්න බැයිද? හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? අපි දන්නවනම් දෙකම investment rate සමානයි growth rate over ROIC කියන එකේ ROIC සහ investment rate දන්නවනම් හරස් ගුණිතය දැම්ම growth rate ගත්තා. ඒතර growth rate සමාන වෙන්නේ මොකටද? මොකද සමාන වෙන්නේ? IR නැත්නම් investment rate වැඩි කිරීම ROIC. හරස් ගුණිතය දැම්මම IR වැඩි කිරීම ROIC සමානයි G. එහම හොයන්න පුළුවන්. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? investment rate. investment rate කොහොමද හොයාගන්නේ? දැන් investment rate හොයන ක්‍රම දෙකක් තියෙනවා කියවනේ. එකක් තමයි no plat වලින් කොච්චරක් invest කරාද? net investment බෙදීම no plat. අනිත් එක තමයි GOROIC. දැන් ඔය GOROIC කියන්නේ අපි ඔච්චර දුර ගියේ. නිසා ඒක පාවිච්චි කරන්න බෑ. දැන් ආපහු no මේ IR හොයන්න investment rate හොයන්න. නිසා පාවිච්චි කරන්න මොන ක්‍රමයේද? investment rate හොයන පළවෙනි ක්‍රමය. මොකක්ද? no plat බෙදීම මොකක්? sorry. net investment බෙදීම no plat. හරිනේ. අපි අරමුණ මොකක්ද? growth rate හොයන එක. හොයන්න පාවිච්චි කරන සමීකරණය මොකක්ද? investment rate සමානයි GOROIC කියන එකේ investment rate එකයි ROIC හොයාගෙන growth rate හොයාගන්න එක තමයි අපේ අරමුණ. හරිනේ. එහෙනම් මොකක්ද investment rate? කොහොමද ගන්නෙ? අපි කො investment rate සමානයි investment rate කියලා කියන්නේ අපේ earnings වලින් profit or loss එකෙන් කොච්චරක් අපි ආපහු reinvest කරනවද කියන එක. කොච්චර rate එකක් reinvest කරනවද කියන එක. එතකොට ඒක ගන්න පුළුවන් net investment එක. invest කරන ගාන බෙදනවා මොකෙන්ද? no plat වලින්. net investment divided by no plat. හරිනේ. net investment කොහොමද ගන්නෙ? net invest සමානයි gross investment minus non cash charges. gross investment minus non cash charges.
එතකොට මෙතන දැන් gross investment කියන්නේ අපි කියව සාමාන්‍ය items 5ක් විතර තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට දකින්න පුළුවන් items කීයක් තියෙන්නේ? ගොඩක් වෙලාවට තියෙන දෙකයි. මොනවද ඒ? capital expenditure වල changes, net working capital changes. capital expenditure වල change එක, net working capital change එක. rating හැදෙනවා මොකක්ද? gross investment. අඩු කරනවා මොකක්ද? non cash charges. කියන්නේ depreciation amortization අඩු කරනවා. හරිනේ. ඔය තමයි හොයන්නේ. එතකොට දැන් මේ ගානේ දේ තියෙනවා delta capital expenditure. investment in capital expenditure. කොහොමද දීලා තියෙන්නේ? net කියලා. හරිද? net කියන්නේ මොකක්ද? capital expenditure එකෙන් දැනටමත් non cash charge අඩු කළාද නැද්ද? අඩු කරලා තියෙන්නේ. depreciation අඩු කරලා තියෙන්නේ. හරිනේ. එතකොට දැන් ඇත්තටම ළමයි මෙහෙම දැන් අපි කිව්වනේ දැන් දල ආයෝජනයෙන් ෂෙයා අඩු කරන සුද්ධ ආයෝජනය ගන්න. gross investment දල ආයෝජනය හැදෙන්නේ capital expenditure changes ඊට පස්සේ net working capital changes. එහෙමනේ. ඒ ඔය දෙකේ total එක තමයි gross investment දල ආයෝජනය. මේ අඩු කරන ෂෙයා වීම. ඔගේ ෂෙයා වීම නම් ළමයි ඇත්තටම අඩු කරන්නේ මොකෙන්ද? ඔය components දෙකක් තියෙන දල ආයෝජනය ඇතුලේ working capital උයි capital expenditure. ඉතින් ඇත්තටම ෂෙයා අඩු කරන්නේ working capital වලින් නෙවෙයිනේ. ෂෙයා අඩු කරන්නේ මොකෙන්ද? මොකෙන්ද අඩු කරන්නේ? capital expenditure. නේද? ස්ථාවරවත්කම් වල කරපු ආයෝජන ෂෙයා අඩු කරන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ එහෙම අඩු කරලා දීලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ දැනටමත් අපේට capital expenditure වලින් ෂෙයා අඩු කරලා net capital expenditure එක දීලා තියෙනවා. එහෙනම් අපි නැවත ඔය තියෙන net capital expenditure එකයි ඔය තියෙන working capital එක එකතු කරලා ෂෙයා අඩු කරලා හරිනවද? අඩු කරලා හරියන්නේ ඇයි ඒ? මොකද දැනටමත් අඩු කරලා තියෙන්නේ. එනිසා අපි net investment හොයනකොට gross investment minus non cash charges තමයි සාමාන්‍ය සමීකරණය. ඒක ඔළුවේ තියාගෙන හරියන්නේ නැහැ. අදහස ඔළුවේ තියෙන්න ඕනේ. තේරුම. මොකද්ද දල ආයෝජනයේ රින ෂෙයා වීම තමයි සුද්ධ ආයෝජනය කියලා කියන්නේ. දැන් මෙතන කෙලින්ම capital expenditure ෂෙයා අඩු කරලා net එක දීලා තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒකයි net working capital වල ගාණ එකතු කරා නම් හරි නේද? ඒකම කරා නම් හරි. දැන් අපි ගන්නවා delta capital expenditure එක net value එක ගාණ දීලා තියෙනවා කීයද? 7500යි. ගන්නවා 7500. ඒකට එකතු කරනවා මොකද්ද? delta net working capital investment in net working capital 2500යි. 7500 2500 එකතු කරාම කී දෙන්නේ? 10000යි. එහෙනම් ඔන්න අපි හොයාගත්තා net investment. අපි හොයාගත්තා net investment එක 10000යි. හරි. දැන් investment rate හොයන්න net investment උත් ඕනේ. අනිත් එක මොකද්ද? NOPLAT ඕනේ. net operating profit or loss adjusted tax ඕනේ. හරිනේ. අපි ගාව තියෙනවද දැන් NOPLAT? නෑ. අපි ගාව මොකක්ද තියෙන්නේ? EBI TDA. ඒකනේ තියෙන අපි ගාව. earnings before interest tax depreciation amortization අපිට දීලා තියෙනවා 20950යි කියලා දීලා තියෙනවා. හරිනේ. දැන් මේකෙන් අපි හොයාගන්න මොකක්ද? NOPLAT. දැන් ළමයි අපි ගත්තොත් NOPLAT කියන එක සහ EBI TDA අතර වෙනස මොකක්ද? මොකක්ද තියෙන වෙනස? earnings before interest tax depreciation amortization කියන එක operating activities නේ. ඒක ඇතුළේ non operating ඒවා නැහැ කියලා අපි assume කරා. NOPLAT කියන එක ඇතුළේ non operating තියනවද? non operating නැහැ. operating විතරයි. එහෙනම් මේ දෙකේ අසමානතාවක් නැහැ. ගැටලුවක් නැහැ. adjust කරන්න දේවල් නැහැ. ඊට පස්සේ EBI TDA කියන එක ඇතුළේ earnings before interest අඩු කරලා නැහැ. NOPLAT ගත්තොත් interest අඩු කරනවද? ඒත් නැහනේ. මොකද NOPLAT කියලා කියන්නේ operating activities විතරයි. financing activities වලට ඇති වෙන interest expense අඩු කරන්නේ නැහැ. එහෙනම් EBI TDA වල අඩු කරලත් නැහැ. NOPLAT වල අඩු කරලත් නැහැ. දැන් ගැටලුවක් නැහනේ. ඒකත් ඕකේ. ඊළඟට අපි ගත්තොත් EBI TDA වල tax අඩු කරලා තියනවද? tax අඩු කරලා නැහැ. හැබැයි NOPLAT ගනිද්දි net operating profit or loss adjusted tax එක adjust කරන්න ඕනේද නැද්ද? tax එක adjust කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම tax එක අඩු කරන්නම ඕනේ. හරිනේ. ඒක මතක තියාගන්න. දැන් ඔන්න EBI TDA වලින් අපි NOPLAT වලට යනකොට tax අඩු කරන්න ඕනි බව. හරිනේ. ඊළඟ කාරණේ. එහෙනම් අපි ගමු earnings before interest tax depreciation amortization කියද්දි depreciation amortization අඩු කරලා තියෙනවද? දැන් මේ ගන්න amortization නෑ. මේක තියෙන depreciation විතරයි. depreciation අඩු කරලා තියෙනවද නැද්ද? අඩු කරලා නෑ. EBI TDA වල depreciation අඩු කරලා නෑ. හැබැයි NOPLAT කියද්දි net operating profit or loss adjusted tax කියද්දි ඒක profit එකක්. profit or loss adjusted tax ඒක operating activities වලින් generate වෙච්ච profit එක පෙන්නන්නේ. profit එක or loss එක. එහෙම වුණාම depreciation අඩු කරන්න ඕනිද නැද්ද? අඩු කරන්න. ඇයි ඒ? මොකද depreciation කියලා කියන්නේ operating expense එකක්. operating activities වලින් ඇති වෙන expense එකක්.
එනිසා ඔපරේටින් ප්‍රොෆිට් වල සජෙස්ටඩ් ටැක්ස් හොයද්දී අනිවාර්යයෙන්ම ඩිප්‍රිසියේෂන් අඩු කරන්න ඕනේ නැද්ද? අඩු කරන්න ඕනේ. හරි. එතකොට EBITDA වල ඩිප්‍රිසියේෂන් අඩු කළා නැහැ. හැබැයි නෝ ප්ලැට් වලට යද්දී ඩිප්‍රිසියේෂන් අඩු කරන්නද නැද්ද? අඩු කරන්න ඕනේ. තව මොනවද? EBITDA net profit වල suggested tax. හොඳට මතක තියාගන්න මේ කතා කරන්නේ මේ free cash flow ගැන නෙමෙයි. හරියට පටල ගන්න එපා. අපි කලින් ගාවේ කතා කරා එක profit figures වලින් free cash flow එකට යන විදිය. මේ කියන්නේ ඒක නෙමෙයි. පටල ගන්න එපා. මේ කතා කරන්නේ EBITDA වලින් no plat වලට යන විදිය. ඕනද adjust කරන්න ඕනේ. අපි කොහොම මේ දෙකේම තියෙන operating activities adjust කරන්න දෙයක් නෑ. non operating වල adjust කරන්න ඕනේ නෑ. ඊළඟට ගත්තොත් මේ දෙකේම interest expense අඩු කරන්නේ නැහැ. සා දෙකේම අඩු කරලා මොනවත් කරලා නැහැ. ඒ නිසා adjust කරන්න ඕනේද? ඕනේ නැහැ. හැබැයි depreciation අඩු කරලා නැහැ EBITDA වල no plat වලට යද්දි අඩු කරන්න ඕනේ. සා ඒක අඩු කරගන්න ඕනේ. හරි. ඊළඟට ගත්තොත් එහෙම tax එක EBITDA වල අඩු කරලා නැහැ. හැබැයි no plat වලදී adjusted tax. ඒ නිසා tax අඩු කරන්න ඕනේද නැද්ද? අඩු කරන්න ඕනේ. ඊළඟට තව මොනවද මතක් වෙන්නේ වාට නිකන්? වාට මතක් වෙන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ඉන් අර කැපිටල් එක්ස්පෙන්ඩිචර් නම් නේ අඩු කරන්න. එහෙම එකක් නැහැ. අයියේ. මේ දෙකම ප්‍රොෆිට් ෆිගර්ස් නේ. මේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ නෙමෙයි. හරිනේ. ඒකයි කිව්වේ. ෆ්‍රී කෑෂ් ෆ්ලෝ වලදී තමයි ඔය ඉන්වෙස්ට්මන්ට් ඉන් ෆික්ස් ඇසෙට්ස්, වර්කින් කැපිටල් ඒව අඩු කරන්නේ. මෙතන ඒව නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද? ප්‍රොෆිට් ෆිගර්ස් දෙක. EBITDA වලින් no plat වලට එන්නේ. එහෙම නැත්නම් ෆ්‍රී කෑෂ් ෆ්ලෝ නෙමෙයි. ඒ නිසා එහෙම ඉන්වෙස්ට්මන්ට් කතා නැහැ. හරි. ඊළඟට දැන් ඔයා EBITDA වලින් no plat වලට එද්දී නම් කරන ඇඩ්ජස්ට්මන්ට් දෙක මොකක්ද? depreciation අඩු කරන්න ඕනේ, tax එක අඩු කරන්න ඕනේ. හරිද? කරන් තියෙන ලේසිම විදිය මේක. පළවෙනි විදිය. ගන්නවා EBITDA. කීයද value එක? EBITDA value එක 20,950යි. එකෙන් අඩු කරනවා depreciation. කීයද depreciation? 1400යි. දැන් 20,950 1400ක් අඩු කරා. ඒතර වාට එනවා depreciation අඩු කරලා ආපු profit එක. ඊළඟට adjust කරන් තියෙන්නේ මොකද්ද? tax එක. tax අඩු කරන්නේ කොහොමද අපි? 1 tax වලින් වැඩි කරනවා නේද? වාට පුළුවන් ඕනනම් 20,950න් 1,400ක් අඩු කරන්න. ඒතර වාට එනවා 20,950න් 1000ක් අඩු කරාම 19,950යි, 400ක් අඩු කරාම 19,550යි. ඒ ගානට ඕනනම් tax rate එක 130න් වැඩි කරලා tax එක අඩු කරන්නත් පුළුවන්. ඊට වඩා ලේසි වාට ලේසිම වැඩේ මොකද්ද? වා ගන්නවා EBITDA අඩු කරා depreciation වැඩි කළා 1 tax rate 1 0.3 කරගෙන 0.3 වැඩි කරා. කොහොම කරාට පස්සේ අර උත්තරයක් ලැබෙනවා කීයද? 13,685යි. 13,685 විදියට ඔයාලට උත්තරයක් ලැබෙනවා no plat. හරිනේ. හරිද? එතකොට ඔයාලට no plat වලට උත්තරය ලැබෙනවා 13,685ක්. ඔය තියෙන්නේ හොයපු පළවෙනි විදියනේ. يعني EBITDA වලින් depreciation අඩු කරලා එන උත්තරෙන් මොකද්ද කරේ? tax එක අඩු කරා. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් කෙනෙක්ට ඕනනම් පුළුවන් ඉතින් EBITDA වලින් 1 tax දාලා 20,950 වැඩි කිරීම 1 tax 0.3 ඊට පස්සේ අඩු කරනවා depreciation සම්පූර්ණ ගාන නෙමෙයි 1 tax adjust කරපු depreciation එක. මොකද depreciation ලාභෙන් අඩු වෙද්දි tax saving එකක් එනවනේ. ඒක එකතු වෙලා ඊටු ටික තමයි ලාභෙන් අඩු වෙන්නේ. හරිනේ. නෑ 1000 ඒතර එතනදී 1400 අඩු කරන්න බෑ. මොකද අඩු කරන්නේ? 1400න් tax 0.3 අයින් කරලා 1400න් 0.7ක් අරගෙන තමයි අඩු කරන්න වෙන්නේ. කොහොම හිතුවත් එකම දේ තමයි ඉතින්. හරිනේ. ඒ කියන්නේ ඒ ඉතින් අර mathematics තමයි. වාට ඕනනම් පුළුවන් කෙලිම 20,950 ගත්තා. 1400ක් අඩු කරා. ඊට පස්සේ වැඩි කරා 1 tax 0.7න්. වාට ලැබෙන උත්තරේ 13,685ක්. එහෙම නැත්තම් පුළුවන් 20,950 වැඩි කරනවා 1.3. ඒ කියන්නේ 0.7න් වැඩි කරනවා. එන උත්තරේ ගන්නවා. ඒකෙන් අඩු කරනවා සම්පූර්ණ depreciation නෙමෙයි. depreciation වැඩි කිරීම 1 tax. ඒ කියන්නේ 1,400.7න් වැඩි කරලා එන ගාන අරකින් අඩු කරනවා. ඒත් වෙන 13,685. ඒක ඕකේනේ. හරිනේ. දැන් අපි හොයාගත්තා net investment කීයද? 10,000යි. ඊට පස්සේ ගත්තොත් no plat කීයද? 13,685යි. එහෙනම් net investment 10,000යි නම් no plat 13,685යි නම් අපි කොහොමද investment rate ගන්නෙ? investment rate සමානයි net investment බෙදීම no plat. no plat වලින් කොච්චරක් invest කරනවද? 10,000 බෙදීම 13,685. අර එනවා 10,000 බෙදනවා 13,685න්. ඒතර වාට එනවා කීයද? 100න් වැඩි කරාම 173.07යි. 173.07ක් ලැබෙයි. හරිනේ. ඒකට ලැබුණා investment rate. හරි දැන් අපි මොකද්ද මේ හොයන්න යන්නේ?
growth rate එක. growth rate එක හොයන්න මොනවද ඕනි කියලා අපි කිව්වේ? අපි කිව්වා growth rate හොයන්න ROIC ත් ඕනේ, investment rate උත් ඕනේ. මොකද investment rate සමානයි growth rate බෙදීම ROIC. දැන් growth rate හොයාගන්න නම් ROIC දැනගන්න, investment rate උත් දැනගන්න. ඔන්න පළවෙනි එක දැනගත්තා. මොකද්ද? investment rate. ඔන්න දැනගත්තා 73.01යි ඕකේ. හරිනේ. ඊළඟට දැනගන්න මොකද්ද? ROIC. ඒක හොයන්න යන කලින් පොඩි දෙයක් කියලා ඉන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හොයපු investment rate එක හරිද කියලා. දැන් ආවන investment rate එක 73.0 ගාණක් කියලා. හරිනේ. ඔක හරිද කියලා බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? දැන් ගානේ අපි හොයාගත්තානේ දැන් net investment කීයද? 10000යි. no plat කීයද? 13685යි. ඒ තේරුම මොකද්ද? සම්පූර්ණ earnings අපිට ආව 13685ක්. ලාභය අපිට ලැබුණ 13685ක්. ඒකෙන් අපි net investment කීයද? 10000ක්. නැවත business එකේ invest කරා. 13685ක් වෙන අපිට ලැබුණ සම්පූර්ණ earnings වලින් 10000ක් නැවත business එකේ reinvest කරා. එහෙනම් ඉතුරු වෙන cash flow එක මොකක්ද? ඉතුරු වෙන cash flow එක තමයි අතට ලැබෙන ගාන. ඒකට මොකද්ද කියන්නේ? free cash flow. ලාභෙන් reinvest කරාට පස්සේ ලැබෙන ඉතිරිය free cash flow. ඉන් 13685න් 10000ක් ඉන්වෙස්ට් කරාම ලැබෙන ඉතිරිය කීයද? 3685යිනේ නේද? 13685 රින් 10000 3685යි. free cash flow to the firm ආවෙත් අපිට කීයද? 3685යිනේ පළවෙනි මේ ආන්සර් එකේ. ඒකත් හරිනේ. එහෙනම් අපිට පැහැදිලි අපි ගත්ත රේෂියෝ එක දැන් හරි. ඕකේ. අපි යනවා return on invested capital හොයන්න. ROIC හොයන්න යන්නේ. ROIC හොයන්නේ කොහමද? ROIC සමානයි අපි ඉන්වෙස්ට් කරපු කැපිටල් එකට ලැබෙන රිටර්න් එකනේ නේද? ROIC අපි කලින් කතා කරා. ROIC සමානයි ඉන්වෙස්ට් කරපු කැපිටල් එකට ලැබෙන රිටර්න් එක. කොහොමද? මොකද රිටර්න් එක කියන්නේ? net operating profit or loss adjusted tax profit එක. no plat බෙදුනා මොකෙන්ද? investor capital වලින්. හරිනේ. අපි මොකද ගන්න එහෙනම්? අපි ගන්න එහෙනම් no plat බෙදුනා මොකෙන්ද? invested capital එකෙන්. එහෙම තමයි ROIC ගන්නෙ. හරිනේ. දැන් අපි no plat දැනටමත් හොයාගෙනනේ තියෙන්නේ. no plat කීයද ආවේ අපිට? 13685යි. ගන්න ඕනේ මොකක්ද? invested capital. හරිද? ROIC සමානයි no plat බෙදීම invested capital. no plat සමානයි අපිට ආව 13685යි. බෙදනවා invested capital. දැන් no plat කියලා කියන්නේ ওই 13685 කියලා කියන්නේ මොන අවුරුද්ද ෆිගර් එකක්ද? ඔය ලබන අවුරුද්දේ. ඉතින් ලබන අවුරුද්ද estimated no plat එක. ලබන අවුරුද්ද ෆිගර්ස් නේ තිබ්බේ. ලබන අවුරුද්ද estimated no plat. හරිනේ. අපි කලින් කතා කරලා තියෙනවා අතර මේක බෙදනකොට invested capital වලින් ඕකට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි කියලා තියෙනවා. කියන්නේ අපි ගත්තොත් එහෙනම් අපි අර මේ ඔයගොල්ලෝ අපි අතරම ළමයි කාලේ අපි කතා කරේ අර A level වලට ඔය යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභය හොයද්දි යෙදවූ ප්‍රාග්ධනය නැත්නම් ආයෝජනයට ප්‍රතිලාභය හොයද්දි ආයෝජනය කියලා ගන්නේ ආරම්භක ආයෝජනයේද නැත්නම් අවසාන ආයෝජනය නැත්නම් දෙකම එකතු කරලා දෙකෙන් බෙදලාද කියන්නේ සාමාන්‍ය ආයෝජනයේද අර එහෙම කතා කරේ මතකද? ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. no plat කියලා කියන්නේ රිටර්න් එකනේ. රිටර්න් එක ලැබෙන්න අපි යොදවපු ගාන මේ අවුරුද්දේ ඉන්වෙස්ටර් කැපිටල් එක ගන්නත් පුළුවන්. නැත්නම් ලබන අවුරුද්දේ ඉන්වෙස්ටර් කැපිටල් එක ගන්නත්. ඒ ලබන අවුරුද්ද කියලා කියන්නේ මේ අවුරුද්දේ මුල ඉන්වෙස්ටර් කැපිටල් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අවුරුද්දේ අග එක ගන්නත් පුළුවන්. සාමාන්‍ය එක ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඩිෆරන්ට් ආගියුමන්ට්ස් තියෙනවා. ඒ එක මෙතඩ්ස් වල බෙනිෆිට්ස් තියෙනවා, වීක්නසස් තියෙනවා. හරිනේ. ඒවා වෙනම කතා කරන දේවල්. නමුත් මේ ගාන එච්චර පටලවා ගන්න යන්න ඕනේ නැහැ. මේ ගාන ඉතින් ඇත්තටම වාට හිතන දෙයක්වත් නැහැ. මේ ගාන ඉන්වෙස්ටර් කැපිටල් දීලා තියෙනවා. කීයද? බලන්න. ඕකේ ගියොත් එimhe ඊළඟ ස්ලයිඩ් එකට ටික දීලා තියෙනවා කීයද? The value of investor capital of Ahaloka PLC currently stands at 120 million. Investor capital currently තියෙනවා කීයද? 120 million. හරිනේ. ඒ කියන්නේ මෙතන දැනට තියෙන ගාන investor capital 0 කියන එක. මේ වෙලාව value එක 1 IC 1 නෙවෙයි. හරිනේ. එහෙම නැත්නම් සාමාන්‍ය ආයෝජනයකුත් නෙවෙයි, අවසානිකකුත්. ඒ කියන්නේ මේ අවුරුද්ද අන්තිමකුත් නෙවෙයි. මේ තියෙන්නේ මේ අවුරුද්ද මුල දැන් තියෙන එක. 120 මිලියන. හරිනේ. 120 මිලියන කියලා කියන අපි මේ දහස් වලින් හදන්නේ. බිංදු 3ක් අපවම කීය දෙන්නේ? 1,20,000යි නේද? 120 මිලියන කියලා කියන 1,20,000යි බිංදු 3ක් අපවම. හරිනේ. ඉතින් අපි ගාව දැන් තියෙනවා no plat. කීයද? 13,685යි. තියෙනවා investor capital කීයද? 120,000යි. 1,20,000යි. එහෙනම් ROIC සමානයි no plat බෙදීම, return එක බෙදීම investor capital. ඒ කියන්නේ 13,685 වෙන no plat බෙදනවා investor capital 1,20,000න්. 13,685 අපි බෙදුවම 1,20,000න් කීයක් එනවද බලන්න. බෙදීම 1,20,000 සමානයි කීය දෙන්නේ? වටිනවා 11.4 බිංදුවක් විදිහට ආසන්න වශයෙන්.
111.100න් වැඩි කරාට පස්සේ 111.4යි බිඳුවක් විදියට. දැන් ළමයි මෙතන පටලවා ගන්න එපා මෙන්න මේ දේ. හරිද? දැන් කෙනෙක් බලන්න පුළුවන් මොකක්ද මේ කරපු වැඩේ. ඒ කියන්නේ ඉන්වෙස්ටර් කැපිටල් ගැනීම සම්බන්ධයෙන්. දැන් ඔයාලට දීලා තියෙනවා මේ ඊළඟ අවුරුද්දේ ප්‍රොජෙක්ටඩ් ෆිගර්ස් මේ අර ඉන්වෙස්ට්මන්ට් ඉන් කැපිටල් එක්ස්පෙන්ඩිචර්. ඊට පස්සේ ගත්තොත් එහෙම ඉන්වෙස්ට්මන්ට් ඉන් net working capital ඒවෙන් තමයි අපි කිය gross investment කියලා. ඉතින් එතකොට ගත්තොත් ඒකෙන් අර share ටික අඩු කරාම ඒක තමයි net investment වෙන්නේ. එතකොට ඒක නෙවෙයිද investor capital කියලා කියන්නේ. ඇයි ඒක ගන්න නැත්තේ? ඇයි gross investment නැත්නම් net investment ගන්න නැත්තේ? ඇයි මේ මෙතන මේ තියෙන මේ ගානේ තියෙන වෙන figure එකක් ගත්තේ? එහෙම එකක් වට හිතෙන්න පුළුවන්. හරිද? ඒක තමයි මේ ලියන්න හදන්නේ. ළමයි දැන් මම කිව්වා ඔය investment in capital expenditure investment in net working capital කියන්නේ මොකක්ද? change එක. මේ අවුරුද්ද ඇතුලේ investor capital වල වෙච්ච වෙනස delta කියන එක. delta capex. delta net working capital. එහෙම නැතුව total එක නෙමෙයි. ඒ කියන්නේ at a particular time නෙමෙයි. at the opening, at the closing නෙමෙයි. average උත් නෙමෙයි. ඔය තියෙන මොකක්ද? change එක, margin එක. margin එක අරන් හරියනවද investor capital විදියට? නෑනේ. change එක අරන් හරියන්නේ නෑ. හරිනේ. එතකොට ඔය චේන්ජ් එක ඇඩ් වෙලා තමයි අවසාන ගාන හෝ ඒ ඇවිල්ලා තියෙන ගාන තීරණය වෙලා තියෙන මේ විදියට. හරිනේ. ඒත් ඔය තියෙන්නේ 120 මිලියන කියලා කියන්නේ at a particular time. මේ වෙලාවේ තියෙන ගාන. එහෙම නැතුව අරව ටික කියන්නේ අර තියෙන චේන්ජ් එක. චේන්ජ් එක අරන් හරියන්නේ නැහැ ඉන්වෙස්ටර් කැපිටල් විදියට. හරිනේ. නේද? මොකද අපි සාමාන්‍ය මතක ඇති net investment කියන එකත් අපිට ගන්න පුළුවන් කොහමද? ඉන්වෙස්ටර් කැපිටල් දෙකක් අතර චේන්ජ් එක. හරිනේ. ඒ ඉන්වෙස්ටඩ් කැපිටල් කියලා කියන්නේ ස්ථාවර සංකල්පයක්. වෙනස් වන සංකල්පයක්. කියන්නේ වෙනසක් කියලා කියන්නේ මාජිනල් කන්සෙප්ට් එකක් නෙමෙයි ඒක. හරිනේ. ඒ නිසා ඇඩිෂනල් දෙයක් කියවෙලා ළමයි පටලවා ගන්නේ කියලා. ඒ නිසා මෙතන කතා කරන්නේ ROIC හොයද්දී no plug බෙදීම ඉන්වෙස්ටඩ් කැපිටල්. අපි ආරම්භක හෝ අග හෝ නැත්නම් සාමාන්‍ය ප්‍රාග්ධනයේ යෙදවූ ප්‍රාග්ධනයට කොච්චර ප්‍රතිලාභයක් ලැබුණාද? ඒක වෙනස් වෙන ප්‍රාග්ධනය නෙමෙයි. මුල තිබ්බ ප්‍රාග්ධනය 1,20,000යි. ඒක යෙදවීම මත මේ අවුරුද්දේ අපිට ලැබුණ ප්‍රොෆිට් එක 13,685ක්. තමයි ROIC ගන්න. ඒතර ආවේ 11.4යි. හරිනේ. අපි ගාව දැන් තියෙනවා ROIC. දැන් තාම මොකක්ද තියෙන්නේ? ඉන්වෙස්ට්මන්ට් රේට් හෙව්වා. අන්න දැන් පුළුවන් growth rate හොයන්න. අපි දානවා. අපි කියවනේ දැන් අපි ඉන්වෙස්ට්මන්ට් රේට් සමානයි growth rate බෙදීම ROIC. අපි දැන් ඉන්වෙස්ට්මන්ට් රේට් උත් දන්නවා ROIC උත් දන්නවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් හරස් ගුණිතය දාලා IR සමාන GOROIC කියන එකේ හරස් ගුණිතය දාලා අපිට ලියන්න පුළුවන් IR වැඩි කිරීම ROIC සමාන G. growth rate සමානයි IR වැඩි කිරීම ROIC. investment rate අපිට අවශ්‍ය 73.07යි. ඒක වැඩි කරනවා ROIC 11.4යි බිඳුවෙන්. හරිනේ. ඒතර බැලුවොත් එහෙම investment rate 73. කියන්නේ 0.73යි 0.7 වැඩි කරනවා ROIC 11.4. කියන්නේ 0.114යි බිඳුවෙන්. වැඩි කරලා අපි percentage එකක් විතර ගත්තම උත්තරේ එනවා ආසන්න වශයෙන් 8.33ක් විදියට. ඔන්න අපි හොයාගත්ත growth rate. ඔන්න පළවෙනි component එක හරි. ඔන්න ලොකු ජයග්‍රහණයක් මේ point එක හොයාගත්තා කියන එක. තමයි වැදගත් මේක. ඒ කියන්නේ මේක හොයාගන්න බැරි වුණොත් අමාරුයි. ඉතින් සම්පූර්ණයෙන් කරන්න බෑ ඔය ටික. ඒතර අපි හොයාගත්ත growth rate කීයද? 8.33. එහෙනම් growth එකක් නෑ නෙමෙයි. 8.33ක growth rate එකක් තියෙනවා. ඒක හරි. ඊළඟට තව මොකක්ද ඕනේ අපිට? දැන් value එක හොයන්න අපි කියවනේ free cash flow එක ඕනේ. weighted average cost of capital ඕනේ. growth rate ඕනේ. දැන් අපි ගාව තියෙනවා free cash flow, growth rate උත් තියෙනවා. තව මොකක්ද ඕනේ? weighted average cost of capital. දැන් බලමු. කොහොමද weighted average cost of capital හොයන්නේ? එක එක cost of capitals වෙනම අරගෙන ඒවට weightages දාලා weight කළා තමයි average එක හොයන්නේ. weighted average. හරිනේ. අපිට ඕනේ cost of equity ඕනේ. cost of debt ඕනේ. preference shares තියෙනවා නම් cost of preference shares ඕනේ. අපි දැන් මේ ගානේ බැලුවොත් එහෙම කියවලා බැලුවොත් ඔයාලට දකින්න පුළුවන් debt ගැන ගාන කියවෙනවා. equity ගැන කියවෙනවා. preference shares කතාවක් නැහැ. ඒ නිසා debt and equity විතරයි තියෙන්නේ. ඒක පොඩි table එකක් ගහ ගන්නවා. equity component එක. කියනවා වගේ source එක, source of funding. නැත්නම් component එක. ඊට පස්සේ ගත්තොත් ඒකට දාලා cost එක. ඒකට දාලා cost of capital එක. ඊට පස්සේ ගන්නවා weightage එක ගන්න. weightage එක. ඊට පස්සේ cost එක වැඩි කිරීම weightage එක. හරිනේ. cost of capital වැඩි කිරීම weightages. component එක. ඊට පස්සේ cost of capital. ඊට පස්සේ weightage එක. ඊට පස්සේ cost of capital වැඩි කිරීම weightage. කොහොම columns ටිකක් ගන්නවා.
හරිනේ. පළවෙනි එක අපි දාගමු ඩෙප් කියලා. ඩෙප් කැපිටල්. අපිට ඕනි දැන් ඩෙප් කැපිටල් වලට රිටර්න් එක නැත්නම් cost of capital හොයාගන්න. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි දාම සාමාන්‍යයෙන් cost of capital කියන්නේ මොකක්ද? අපි ෆන්ඩ්ස් අරගැනීමේදී අපිට ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කිරීමේදී එයාලා බලාපොරොත්තු වෙන rate of return ඒක තමයි cost of capital කියලා කියන්නේ. මොකද ඒගොල්ලෝ යම්කිසි රිටර්න් එකක් බලාපොරොත්තු වෙනවා ඉන්වෙස්ට් කිරීමේදී. ඒ රිටර්න් එක එයාලට දුන්නොත් තමයි අපිට ෆන්ඩ්ස් ගන්න පුළුවන් වෙන්නේ. නිසා එයාලා ඒ එක්ස්පෙක්ට් කරන රිටර්න් එක අපිට දෙන්න සිද්ධ වෙනවා. නැත්නම් අපිට සල්ලි ගන්න බෑ. ඒක තමයි අපේ එතකොට cost එක වෙන්නේ. cost of funding, cost of capital වෙන්නේ. හරිනේ. ණය ප්‍රාග්ධනයේ සපයපු අය කොහොමද අපි ගන්න ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන රිටර්න් එක? බලන්න ණය ප්‍රාග්ධනයට අපි ගෙවලා තියෙන කීයද? ණය ප්‍රාග්ධනයට ගෙවන්නේ පොලියනේ. නේද? ණය ප්‍රාග්ධනයට අපි ගෙවලා තියෙන ගාණ ගන්න ඕනේ. ණය ප්‍රාග්ධනයට අපි ගෙවන ප්‍රතිලාභය මොකක්ද? පොලිය. ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක. දැන් මේ ගානේ ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් කීයද? ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක ගාණ දීලා තියෙනවා කීයක් විදියටද? 2160යි. ඉතින් ණය ප්‍රාග්ධනයට දී ප්‍රතිලාභය 2160යි. ණය ප්‍රාග්ධනය කීයද? ණය ප්‍රාග්ධනයේ තියෙන the company has currently employed debt having a market value of 24 million. ඒකට මිලියන් 24 කෙනෙක් අපි මේ දහස් කරලා ගත්තොත් එහෙනම් 24000යි. හරිනේ. එතකොට ඔය තියෙන්නේ මොකද්ද? ණය ප්‍රාග්ධනයේ යොදවලා තියෙනවා 24000ක්. ඒ වෙනුවෙන් ලැබිලා තියෙනවා ඒගොල්ලන්ට රිටර්න් එක ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක ලැබිලා තියෙනවා කීයද? ඒගොල්ලන් පැත්තෙන් ඉන්ට්‍රස්ට් ඉන්කම් ලැබිලා තියෙනවා 2160ක්. එහෙනම් 24000ක් යොදවලා 2160ක් ලැබුණයි කියලා කියන රිටර්න් එක කීයද එහෙනම්? 2160 බෙදනවා 24000න්. කීය දෙන්නේ? percentage එක විතර ගත්තොත් 9%යි කෙලින්ම ගාන්ටම 9%යි. හරිනේ. එහෙමනම් ණය ප්‍රාග්ධනයේ දාපු අය 24000ක් යොදවලා ඒගොල්ලන්ට ලැබුණා නම් නැත්නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා නම් රුපියල් 2160ක් ලැබෙයි කියලා. එහෙනම් 100ක් යදෙව්වා නම් කොච්චරක් අපේක්ෂා කරන රිටර්න් එක? 9ක් අපේක්ෂා කරනවා. 24000ක් යොදවලා 2160යි නම් ප්‍රතිලාභය 100ක් යදෙව්වා නම් 109යි. 9යි තමයි රිටර්න් එක. එහෙනම් නොහාගත්තා ඩෙප් වල cost of capital කීයද? 9යි. ඒක හරිනේ. අපි යනවා equity capital වලට. හරි. එතකොට දැන් equity වල cost of capital හොයන්න අපි ඒ කාලේ කතා කරලා තියෙන එක ක්‍රම කතා කරලා තියෙනවානේ මතක ඇති. capital asset pricing model පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ dividend growth model එක එකව පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඉතින් මේ ගානේ අපිට ඒවා පාවිච්චි කරන්න තරම් information ඇත්තරම නැහැ. හරිනේ. කියන්නේ අපි ගත්තොත් capital asset pricing model වල එහෙම ගත්තොත් ඔය beta values අනම්මනම් ඒව නැහැනේ අපිට. නේද? market එකේ return එක අනම්මනම් ඕව නැහැනේ. ඒ නිසා අපිට මේ ගානේදී අර debt capital හිව්වා වගේ සරල විදිය තමයි මේක හොයන්න වෙන්නේ. simple method. හරිනේ. debt වල අපි කොහොමද හෙව්වේ? යොදවපු ප්‍රාග්ධනයට හම්බෙච්ච ප්‍රතිලාභය. යෙදෙව්වා debt capital 24000ක්, 24 million කියන එක. ඒකට හම්බුණා interest expense නැත්නම් interest income ඒගොල්ලන්ගේ පැත්තෙන් 2160ක්. එහෙමනේ. ඒ වගේ share capital වලත් අපි ගත්තොත් එහෙම share වලට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? invest කරන කෙනෙක්ට dividend එක. දැන් එක share එකකට ඒගොල්ලෝ කියලා තියෙනවා dividends ගෙවන්න ඉන්න ගාණ කීයද? 8.40යි. එක share එකක dividend ගෙවන්න ඉන්නවා කියලා කියනවා ඊළඟ අවුරුද්දේ 8.40ක්. ඒක තමයි ලැබෙන ප්‍රතිලාභය. ඒ ගන්න share එක කීයක් invest කරන්න ඕනද කෙනෙක්? share එකක් currently මේ sell වෙන්නේ මොන price එකකටද? 72කට. එහෙනම් රුපියල් 72ක් share එකේ invest කරොත් ඔයාලට ගන්න පුළුවන් return එක 8.40ක්. එහෙනම් යොදවනවා 72ක් ලැබෙනවා ප්‍රතිලාභය 8.40ක්. දැන් අපි කරන්නේ 8.40 බෙදනවා 72කින්. ඔයාලට ලැබෙනවා කීයද? 100න් වැඩි කරොත් එහෙම 11.67ක්. 0.16167 කියන එක අපිට ලැබෙන 11.67. හරිනේ. එහෙනම් ඕක තමයි equity වල invest කරන කෙනෙක් expect කරන rate of return එක. හරිනේ. එහෙනම් equity වල cost of capital. හරි. අපි ගාව දැන් cost of debt තියෙනවා 9යි, cost of capital නැත්නම් cost of equity capital තියෙනවා 11.67. හරිනේ. ඊළඟට දැන් අපි ගන්න weightages නේද? ඒ කියන්නේ debt capital වල වටිනාකම කොච්චරද weight එකක් කරොත් එහෙම? total capital structure එකෙන් debt capital කොච්චරද? දැන් total capital structure එකෙන් equity capital කොච්චරද? අර weightage එක ගන්න ඕනේ. කොහොමද ගන්නෙ? අපි ගන්නවා මේ විදියට. අපි ගත්තොත් එහෙම දැන් මේ කම්පැනි debt කොච්චරක් තියෙනවද? debt capital තියෙනවා 24000ක් නේද? ඒ කියන්නේ 24 million තියෙනවා කියලා කියනවා debt having a market value of 24 million. දැන් මිලියන් කියන එක දහස් කරොත් එහෙනම් 24000යි. හරිනේ. එහෙනම් debt capital 24000යි. equity capital කොච්චරක් තියෙනවද? දැන් equity වල එක share එක value එක කීයද?
72යි නේද? ඉක්විටි කැපිටල් වල කෙලිම වැලියු එක අපිට දීලා නැහැ. මේගොල්ලෝ කියලා තියෙනවා ඉක්විටි වල එක ෂෙයා එකක වැලියු එක මාකට් වැලියු එක 72යි. හරිනේ. ඊළඟ ගත්තොත් එහම ෂෙයාර්ස් කීයක් තියෙනවද? කියනවා the company currently has 1.75 million common shares outstanding and has no plans to issue further shares during the coming year. හරිනේ. අලුතෙන් ෂෙයාර්ස් ඉෂුව කරන්න අදහසක් නැහැ. එහෙනම් ඒව ගැන අපිට කන්සිඩර් කරන්න දෙයක් නැහැ. දැනට තියෙන ෂෙයාර්ස් ගන්න තමයි ගන්න ඕනේ. හරිනේ. ෂෙයාර්ස් කීයද? 1.7 million. තර 1.7 මිලියන් කියලා කියන්නේ 1.75 මිලියන්. ඒක අපි දහස් කරොත් එහෙම 1.75 මිලියන කෙනෙක් දහස් කරොත් 0.3ක් කැපුවොත් එහෙම කීය දෙන්නේ? 1750යි නෙන්නේ නේද? ඒතර ෂෙයාර්ස් 1750ක් තියෙනවා. එක ෂෙයා එක වැලියු එක කීයද? 72යි. එක ෂෙයා එක වැලියු එක 72යි. එහෙනම් ෂෙයාර්ස් 1750ක් කියලා කියන්නේ කීයද වැලියු එක එතකොට? 72 වැඩි කිරීම 1750. ඒතර අපිට එනවා 1,26,000යි. හරිනේ. එහෙනම් ඩෙප් කැපිටල් වල මාකට් වැලියු එක අපිට දීලා තියෙනවා කීයද? 24000ක්. ඊළඟට ඒක ගාන කෙලින්ම කියනවා මාකට් වැලියු ඔෆ් ඩෙප් කැපිටල් කියලා. ඊළඟට ගත්තොත් එහෙම අපි මාකට් වැලියු ඔෆ් ඉක්විටි කැපිටල් හොයාගත්තා. කොහමද? ෂෙයා එකක මාකට් ප්‍රයිස් එක ගත්ත 72යි. ඊළඟට ගත්තොත් එහෙම අපි වැඩි කරා එක ෂෙයාර්ස් ගානේ. ඊට පස්සේ අපිට හම්බුණා ඉක්විටි කැපිටල් මාකට් වැලියු 1,26,000යි. හරිනේ. ඉතින් හැමතිස්සෙම පුළුවන් තරම් මාකට් වැලියුස් තමයි ගන්න ඕනේ. නේද? ඩෙප් කැපිටල්, ඉක්විටි කැපිටල්, මාකට් වැලියුස් ගන්න පුළුවන් තරමට තමයි හොඳ. මාකට් වැලියු අවේලබල් නැත්තම් තමයි අපි බුක් වැලියුස් ගන්න. දැන් මෙතන මාකට් වැලියුස් තියෙනවා. ඩෙප් කැපිටල් 24000යි. ඉක්විටි කැපිටල් 1,26,000යි. දෙකේ ටෝටල් එක කීයද? 126 24 එකතු කරාම 1,50,000යි. එහෙනම් අපි කරන්නේ ගන්නවද වේටේජ් එක. අපි බලනවා ටෝටල් කැපිටල් එක 1,50,000යි. ඒකෙන් ඩෙප් කැපිටල් 24000යි. 1,50,000න් 24000 කියන්නේ 100ට කීයද? අපි ගන්නවා. 24000 බෙදනවා 1,50,000න් වැඩි කරනවා 100න්. 100ට 16යි. ඊළඟට බලනවා ටෝටල් කැපිටල් 1,50,000යි. ඉක්විටි කැපිටල් 1,26,000යි. එහෙනම් 1,26,000 බෙදනවා 1,50,000න් වැඩි කරනවා 100න්. 184යි. හරිනේ. එහෙනම් ඩෙප් කැපිටල් වල වේට් එක 116යි 0.16යි. ඊට පස්සේ ගත්තොත් ඉක්විටි කැපිටල් වල වේටේජ් එක 84 කියන 0.84යි. දැන් අපිට තියෙනවා දෙකේම වෙන වෙනම cost of capital weightages තියෙනවා. දැන් අපිට හොයන්න තියෙන්නේ weighted average. debt capital වල cost of capital 9යි, equity වල 11.67යි, debt වල weightage එක 16යි, equity වල weightage එක 0.84යි. 84යි. හරිනේ. කොහොමද ගන්න එතකොට? දෙන්නවම වෙන වෙනම දෙන්නගෙම cost of capital වැඩි කරනවා weightage එකෙන්. ඩෙප් එකත් වැඩි කරනවා, ඉක්විටි වලත් වැඩි කරනවා, වැඩි කළා දෙකේම එකතුව ගන්නවා. ඒ කියන්නේ 109 වැඩි කරනවා ඩෙප් කැපිටල් වල cost of capital 109 වැඩි කරනවා weightage එක 0.16න් නැත්නම් 116න්. ඊට පස්සේ කරන්නේ මොකක්ද? ඊට පස්සේ හරිනේ අපි කරන්නේ සාමාන්‍ය ඩෙප් වල cost of capital ගත්තා, weightage එකෙන් වැඩි කරා, ඉක්විටි වල cost of capital ගත්තා, weightage එකෙන් වැඩි කරා, total එක ගත්තා. හරිනේ. හැබැයි මෙතන තව පොඩි දෙයක් තියෙනවා. මේකත් තව වරදින්න පුළුවන් තැනක්. හරිනේ. ගොඩක් වෙලාවට මේක එක්සෑම් එකේ වෙන දේවල් එක්ක මතක් වෙන්න ඉතින් දෙකට අඩුයි අතරම. දැන් ඩෙප් වල cost of capital 9යි. හැබැයි ඔය තියෙන්නේ සම්පූර්ණ ඩෙප් වල cost of capital නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? මොකද අපි මතකද කතා කළා ළමයි ඩෙප් කියන එක. අපි ගත්තොත් ණය ප්‍රාග්ධනය කියන එක ණය වලට ගෙවන ප්‍රතිලාභය වෙන පොලිය අපිට ලාභය ගණනය කිරීමේදී අඩු කරන්න ඉඩ දෙන වියදමක්. ඒ නිසා දැන් අතනම 9 කියන එකේ තේරුම මොකද්ද? අපිට කවුරු හරි ණය ප්‍රාග්ධනයක් දුන්නොත් 100ක්. අපි ඒගොල්ලන්ට ගෙවන්න රිටර්න් එක කීයද? 9ක්. නේද? ඒ කියන්නේ අපේ cost එක කීයද? 100ට 9යි. 100ක් දැම්මොත් 9ක් ගෙවන්න වෙනවා. හැබැයි ඇත්තටම අපේ cost එක 100ට 9ද? නෑනේ. ඇයි ඒ? මොකද ඇත්තටම අපිට පුළුවන්කම තියෙනවා ඔය ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක. ඔය 9ක් ඒගොල්ලන්ට ගෙවන්න වෙන රිටර්න් එක කියන්නේ ඉන්ට්‍රස්ට් එකනේ. ඒ ඉන්ට්‍රස්ට් එක ලාභය ගණනය කිරීමේදී අඩු කරන්න ඉඩ දෙනවා. එහෙම දීම නිසා අපිට මොකක්ද වෙන්නේ? ටැක්ස් සේවින් එකක් ලැබෙනවා. ඒ නිසා ඒ ටැක්ස් සේවින් එක ඕකෙන් අයින් කරන්න ඕනි. අයින් කරාම තමයි ඇත්තටම අපේ කොස්ට් එක ලැබෙන්නේ. හරිනේ. දැන් එයාගේ පැත්තෙන් බැලුවොත් ණය දීපු කෙනාගේ පැත්තෙන් ගත්තොත් එහෙම එයාගේ රිටර්න් එක 9යි. ඒක හරි. වැරද්දක් නැහැ ඒකේ. නමුත් අපේ කොස්ට් එක ගත්ත 9 නෙමෙයි. මොකද අපි ටැක්ස් සේවින් එකක් තියෙනවා. ඒ නිසා 9ට ටැක්ස් ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ටැක්ස් ඇඩ්ජස්ටඩ් කොස්ට් ඔෆ් කැපිටල් ගන්න ඕනේ. ඉක්විටි වලට ඇඩ්ජස්ට් කරන්නේ නැහැ. ඩෙප් වලට විතරයි. හරිනේ. කොහොමද ඇඩ්ජස්ට් කරන්නේ? 9 වැඩි කරනවා 1 tax වලින්. එහෙම ඇඩ්ජස්ට් කරන්නේ අපි tax වල impact එක අයින් කරන්න 1 tax. එකරිනේ tax rate වලින් වැඩි කරනවා. 9 වැඩි කිරීම
1 minus tax rate 0.3යි. හරිනේ. දැන් 100ට 9 වැඩි කිරීම 1.3 අපි ගන්නවා 0.09 වැඩි කිරීම 1.3 කියන 0.7යි. ඊට පස්සේ අපිට ලැබෙනවා 0.063ක්. ඒ කියන්නේ 6.3යි. ඕක තමයි ඇත්තටම ඩෙප්වල cost of capital වෙන්නේ. හරිනේ. ඇත්තටම ඩෙප්වල cost of capital 9 නෙමෙයි අපිට 6.3යි. ඔන්න ඕක තමයි අපි වැඩි කරන්නේ weight එකෙන්. weight එකෙන් වැඩි කරනවා කීයද weight එක? ඩෙප්වල weight එක 16යි. 0.16යි වැඩි කරනවා. හරිනේ. අපිට ලැබෙනවා කීයක්ද? 1.008ක් කියලා ලැබේ percentage එකක් විදිහට. කියන්නේ 100ට ගාණක් විදිහට ඒ වැඩි කිරීමේ ගුණිතය ලැබේ 1.008ක් විදිහට. ඉක්විටි වලත් මොකද්ද කරන්නේ? ඉක්විටි වල අපි ඇඩ්ජස්ට් කරන්නේ නැහැ ටැක්ස් එක. ඇයි ඒ? මොකද ඉක්විටි වලට අපි ගෙවන රිටර්න් එක මොකක්ද? කවුරු හරි අපිට ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරොත් මුදලක්. එයාට ගෙවන්නේ මොනවද? ඩිවිඩන්ඩ්ස්. ඩිවිඩන්ඩ්ස් කියන එක ටැක්ස් ගණනය කරද්දී අඩු කරන්න දෙනවද? නෑනේ. ඩිවිඩන්ඩ්ස් ටැක්ස් ගණිද්දී ප්‍රොෆිට් මේ ටැක්සබල් ප්‍රොෆිට් ගණිද්දී අඩු කරන්න දෙන්නේ නේද? නෑනේ. අඩු කරන්න දෙන්නේ නෑ. එහෙනම් ටැක්ස් සේවින් එකක් එනවද ඒකෙන්? එන්නේ නෑ. එහෙනම් ෂෙයා හෝල්ඩර් අපිට ෂෙයා කැපිටල් දාලා එයාට ලැබෙන රේට් ඔෆ් රිටර්න් 11.67යි මේ ගානේ. ඒකම තමයි අපේ cost of capital වෙන්නේ. අපිට වෙන සේවින් එකක් ලැබෙන්නේ නැහැ. දෙකම සමානයි. එයාගේ රිටර්න් එකක් සමානයි, අපේ cost එකක් සමානයි. 11.6 තමයි. නමුත් ඩෙප්වල කතාව වෙනස්. එයාගේ cost එක එයාගේ රිටර්න් එක ගත 9ක් වුණාට අපේ cost එක වෙන්නේ 6.3යි. ටැක්ස් සේවින් එක නිසා. දැන් අපි ගන්නවා equity cost of capital 11.67යි. වැඩි කරනවා මොකෙන්ද? weight එකෙන්. දැන් අපි වැඩි කරනවා 0.116 වැඩි කරනවා weight එක 84.84න් වැඩි කරනවා. ඍණ ගාන percentage එකකට ගත්තොත් එහෙම 9.8යි. 9.8යි විතර ගුණිතය එනවා. හරිනේ. එතන පළවෙනි එකේදී ඩෙප්වල cost of capital හොයලා ඒකේ weightage එකෙන් වැඩි කරනට පස්සේ 1.008ක් ආව percentage එකක් විදියට දෙවෙනි කියාව 9.8යි. අපි ගන්නවා දෙකේම total එක. ওই දෙකේ total එක තමයි weighted average cost of capital වෙන්නේ. හරිනේ. එහෙනම් අපි ගත්තොත් එහෙම 9.8යි බිඳුවට 1.008ක් එකතු කරාම අපිට එනවා 10.8ක් විදියට. 10.8ක් විදියට. හරිනේ. ඔන්න weighted average cost of capital උත් හෙව්වා. හරිනේ. ඔන්න දැන් තමයි value එක හොයන්න පුළුවන් වෙන්නේ. හරි. ඔය ටික හොයාගත්ත කෙනෙක් ලොකු ජයග්‍රහණයක් ඇත්තටම. ඒතර එහෙනම් අපි හොයනවා value of the firm. firm එකේ value සමානයි. කොහොමද ගන්නෙ? ලබන අවුරුද්දේ පළවෙනි අවුරුද්දේ projected cash flow එක free cash flow එක projected value පළවෙනි අවුරුද්දේ අපිට ගන්න දීලා තිබේ ලබන අවුරුද්දේ නම් 1 තමයි අපි ගාව තියෙන්නේ. free cash flow of the firm 1 පළවෙනි අවුරුද්දේ free cash flow කීයද අපිට ආවේ? 3685යි. ඊළඟට බෙදන මොකෙන්ද? weighted average cost of capital minus growth rate. the weighted average cost of capital අපි හොයාගත්තා 10.8යි minus growth rate. growth rate කීයද අපිට ආවේ? 8.33යි. එහෙනම් 3685 free cash flow පළවෙනි අවුරුද්දේ බෙදීම weighted average cost of capital 10.808යි minus 8.33 growth rate. එතන උත්තරේ 1,48,708.64යි. 1,48,708.64ක් විතර උත්තරේ එනවා. ඒතර ඒක ඇත්තටම දහස් වලින් එන්නේ. ඔයා හරි ගාන ගන්න බලන්න ඉතින් දහස් ගණන් අපි හැදුවේ මේකේ. හරි ගාන බලන්න ඉතින් මේ ආයි වැඩි කරන්න ඕනේ 0.3ක් එකතු කරන්න ඕනේ. 0.3කින් කියන්නේ 0.3ක් පන්නන්න ඕනේ. හරිනේ. එහෙම ගන්න පුළුවන්. ඒක ෂේප් නේ. එතකොට නැත්තම් ඉතින් දහස් කියලා පෙන්නන්න ඕනේ. ඒත් උත්තරේ එන්නේ 1,48,708.64යි. හරිනේ. ඔන්න value of the firm හෙව්වා. ඔන්න ඊළඟට අහනවා තුන්වෙනි එක determine the value of equity and intrinsic value per share. ඒක ලේසි. දැන් ඔය තියෙන total value එක firm එකේ සම්පූර්ණ value එක debt providers ලට equity providers ලට ඔක්කොටම හම්බෙන total value එක තමයි මේ තියෙන්නේ. මේකෙන් අපි මොකද කරන්න ඕනේ? non equity claims. ඒ කියන්නේ debt වල capital එකේ debt වල value එක අඩු කරන්න ඕනේ. ණය ප්‍රාග්ධනයේ value එක අඩු කරාම මොකද ලැබෙන්නේ? equity value ලැබෙනවා. කොහොමද ගන්නෙ? අපි ගන්නවා value of the firm total එක 1,48,708.64න් අඩු කරනවා non equity වල market value එක. නැත්නම් අපි කියනවා debt වල market value එක. ගාන දීලා තිබ්බ debt වල market value කීයද? මිලියන 24යි. මිලියන 24 කියන දහස් වලින් ගත්තොත් 24000යි. එහෙනම් 1,48,708.64න් 24000ක් අඩු කරාම අපිට එනවා equity වල value එක කීයද? 1,24,708.64යි. 1,24,708.64යි. ඒ දහස් වලින් තියෙන්නේ. ඔක තමයි value of equity. හරිනේ. ඊළඟට මොකද කරන්න ඕනේ? ඊළඟට හොයන්න ඕනේ intrinsic value per share. දැන් ඔය තියෙන්නේ
ටෝටල් ඉක්විටි වල වැලියු එක සම්පූර්ණ ඉක්විටි හෝල්ඩර්ස්ලගේ සමස්ත වැලියු එක per share ගන්න මොකද්ද අපි කරන්න ඕනේ? බෙදන්න ඕනේ shares ගානෙන්. හරිනේ. දැන් ඔයාට මේ ක්‍රම දෙකක් තියෙනවා. එක පුළුවන් දැන් value of equity තියෙන්නේ 1000 වලින්නේ. 1,24,708.64. ඒක බෙදනවා shares 1000 වලින් තියෙද්දි. හරිනේ. දෙකම 1000 වලින් තියෙනවා අවුලක් නැහැ. value of equity 1,24,708.64 1000 වලින් shares ගාන තියෙනවා 1.75 million. එකක් 1000 වලින් ගත්තොත් කීයද? 1750යි. එකෙන් බෙදනවා. ලැබෙන උත්තරේ 71.26ක් විදිහට. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම වාට පුළුවන් මේ ඉක්විටි වැලියු එක 1000 අයින් කරලා සම්පූර්ණ ගාන අරගෙන ඒක බෙදනවා ෂෙයාර්ස් වලත් මේ 1000 කතාවක් නැතුව ටෝටල් ගානම අරගන්නවා. එහෙම බෙදන්නත් පුළුවන්. කොහොම හරි වාට ලැබෙන උත්තරේ 1,24,708.64 බෙදීම 1750. අර උත්තරයේ විදිහට ලැබෙනවා 71.26ක් per share. හරිනේ. නමුත් ෂෙයා එකක වාට ෆියුචර් කෑෂ් ෆ්ලෝ ප්‍රසන්ට් වැලියු ලැබෙනවා. يعني ඉන්ට්‍රින්සික් වැලියු ලැබෙනවා 71.26ක් විදියට. ඒකත් හරි. අන්තිම එක. Explain in brief whether the common share of Alok PLC is fairly priced. දැන් බලන්න. අපෙන් අහන fairly priced කියලා. ඔකට තමයි අපි ultimately එන්නේ උතනට තමයි. හරිනේ. අවසාන ඔබ්ජෙක්ටිව් එක තමයි. දැන් මේ ෂෙයා එකේ මාකට් ප්‍රයිස් කීයද? 72යි. يعني අපි ඉන්වෙස්ට් කරනවා කීයක්ද? 72ක්. හැබැයි මේකේ අනාගත කෑෂ් ෆ්ලෝස් වල ප්‍රසන්ට් වැලියු 71.26යි. يعني අපි යොදවනවා මේ ෂෙයා එක ගන්න රුපියල් 72ක්. නමුත් අපිට අතර ලැබෙන්නේ කීයද මේක ෂෙයා එකේ ඉන්වෙස්ට් කිරීම තුලින්? 71.26ක්. නේද? යොදවනවා 72ක්. ඊට වඩා අඩුවෙන් තමයි අපිට ලැබෙන්නේ. 71.26යි ලැබෙන්නේ. يعني මේක ලාභද පාඩුද? පාඩුයිනේ. අපි වැඩිපුර ඉන්වෙස්ට් කරලා ෂෙයා එකේ ඇත්ත වටිනාකම වැලියු per share ඇත්ත වටිනාකම 71.26යි. නමුත් අපි වැඩිපුර ඉන්වෙස්ට් කරලා අපි 72ක් ඉන්වෙස්ට් කරලා පොඩ්ඩක් වැඩිපුර ඉන්වෙස්ට් කරලා. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? අපිට පාඩුයි. ඒ කියන්නේ මේ ෂෙයා එකේ හරියන් වැලියු කරන්න ඕනේ 71.26ට. හැබැයි ඊට වඩා වැඩි ගාණකට 72ට මාකට් එකේ මිල තීරණය වෙලා demand and supply මත. අපි කියන එක මොකක් කියලාද? over price කියලා. හරිනේ. එහෙනම් fairly priced නෑ. fairly priced නෑ. Explain in brief whether the common share of Alok PLC is fairly priced. නැහැ. අපි කියනවා not fairly priced. It is overpriced because the market price, the market value is greater than the intrinsic value per share. හරිනේ. පෙන්වන්න පුළුවන් 72 විශාලයි 71.26යි කියලා. හැබැයි ඉතින් මේක මේ කියනෝනේ පොඩක් එක මාජිනල් කියලා. ඒ කියන්නේ but it is only a marginal one කියලා. මොකද හේතුව මේකේ මේ ලොකු වෙනසක් නැහැ නේ ඉතින් අතරම. දැන් මේකේ මේ 71.26යි අපිට ආවේ intrinsic value market වල 72යි ඉතින්. ඒතර ලොකු වෙනසක් නැහැ නේ. සත ගානක වෙනසක් නේ තියෙන්නේ. ඒ නිසා අතරම ගත්තොත් ඒක මාජිනල් ඉතින්. overprice කියන එක ලොකු දෙයක් නැහැ අතරම. මොකද සමහර ලාවට growth rate වල පොඩි වෙනසක් වුණා නම් අපි මේ ගත්ත ළමයි අතර මේ future මේ projected values base කරගෙනනේ. ඉතින් projected values පොඩි වෙනසක් හරි වුණොත් එහෙම හරි values නෙවෙයිනේ ඕවා. වෙනසක් වුණොත් අනිවාර්යයෙන්ම මොක වෙනස් වෙනවා. ඒ නිසා මේ අපිට කියන්න පුළුවන් not fairly priced overpriced කියලා. හැබැයි කියනවා එක marginal කියලා impact එක. හරිනේ. ඒතර අපි කතා කරේ free cash flow estimation වල අන්තිම ගාන. මේක past paper question එකක්. ඒක අපි කතා කළා. හරිනේ. ඒතර මේ ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට එතනින් free cash flow estimation පාඩම අවසන් වෙනවා. එතකොට ඊළඟට අපිට යන්න තියෙන්නේ valuation frameworks වලට. එතන මේ අපි කතා කරපු පාඩමේ කතා කරපු හැම දෙයක්ම ඊළඟ පාඩමටත් වැදගත් වෙනවා. මේ අවබෝධය තියෙන්න ඕනි valuation frameworks වලට යන්න. ඔය අපි කතා කරේ basic දේවල්, basic concepts පාවිච්චි කරලා company value එක, equity value සහ value per share හොයන විදිය. හරිනේ. හරි මේ පාඩම එතනින් අවසానයි.